අයිබෝන් කියලා පිළිගන්නව රණහඬ YouTube නාලිකාව නරඹන සියලු දෙනාව. යුද හමුදාවේ නිහඬ සේවයක් සිදු කරන සුවිශේෂ ඒකකයක් පිළිබඳව තමයි අපි අද ඔයාලට අරගෙන එන්නේ. ඉතින් අද අපි ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ සන්නද්ධ හමුදා බුද්ධි බලකාය පිළිබඳවයි. එහෙමනම් අපි යමු අද වීඩියෝ එකට. එක්දහස් නවසය හැත්තෑව දශකය ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත්විය. එයට ප්‍රධාන හේතුව වුණේ දකුණේ ව්‍යාප්ත වූ 1971 කැරැල්ලත් ඊට සමගාමීව උතුරු හා නැගෙනහිර ප්‍රදේශ ආශ්‍රිතව බිහි වූ ද්‍රවිඩ බෙදුම්වාදී අරගලයේ ආරම්භය ඇතිවීමත් සමග වේ. ජනතා විමුක්ති පෙරමුණ සිය දේශපාලන අභිමතාර්ථයන් මුදුන්පත් කර ගැනීම සඳහා 1971 අප්‍රේල් මාස දියත් කළ ආයුධ සන්නද්ධ විප්ලවය හේතු කොටගෙන දේශීය ස්වාධිපත්‍ය මහත් අභියෝගයකට ලක්විය. එවකට පැවති රජය වෙන මිත්‍ර රටවල් දැක්වූ සහයෝගය හේතුවෙන් එම ආයුධ සන්නද්ධ ප්‍රහාර කෙටි කාලයකදී මර්ධනය කිරීමට රජයට හැකිවීම සුවිශේෂී ජයග්‍රහණයකි. මෙබඳු ආයුධ සන්නද්ධ විප්ලවයක මූලික අඩිතාලමේ සිට අවිප්‍රහාර දියත් වන තෙක් ඒ පිළිබඳව බුද්ධි තොරතුරු සැපයීමට ශක්තිමත් බුද්ධි සංවිධානයක් රාජ්‍ය සතු නොවීම ආරක්ෂක පද්ධතිය තුළ තිබූ බලවත් අඩුපාඩුවක් විය. දිවයිනේ පොලිස් ස්ථාන රාශියක් වෙත එල්ල වූ අවිප්‍රහාරයන් සහ ඒ පිළිබඳව සාර්ථක තොරතුරු කල්ැතුව රජයට ලබා දීමට වගකිව යුතු පුද්ගලයෙකු හෝ සංවිධානයක් රට තුළ ක්‍රියාත්මක නොවීම රාජ්‍ය ආරක්ෂාවට අහිතකර ලෙස බලපාන ලදී. ජනතා විමුක්ති පෙරමුණේ ආයුධ සන්නද්ධ විප්ලවයේ ආදර්ශයටගත් උතුරු ප්‍රදේශයේ ද්‍රවිඩ තරුණයන්ගේ පිබිදීම 70 දශකය තුළ සනිටුහන් කරනු ලැබිය. 1976 මැයි මාස 14 වන දින වඩුකෝට්ඩේහිදී සියලු ද්‍රවිඩ දේශපාලන පක්ෂ සහභාගීත්වයෙන් සමුළුවක් පැවැත්වූ අතර එයට සහභාගී වූ දමිළ දේශපාලන පක්ෂවල සාමූහික රාජ්‍යයක් පිහිටුවීම පිළිබඳ ප්‍රඥප්තියක් ප්‍රකාශයට පත් කළ අතර එම ප්‍රඥප්තියේ ඇති ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීම සඳහා ඒ අමිර්තලිංගම්ගේ නායකත්වයෙන් යුත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ 1977 මැතිවරණයේදී එම ප්‍රතිපත්තීන් සිය මැතිවරණ පොරොන්දුවක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. මෙම ආකර්ශනීය පොරොන්දුව වෙනුවෙන් 76ක ඡන්ද ප්‍රතිශතයක් උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් ලබා ගැනීමට එම පක්ෂයට හැකි විය. 1977 නිමාවත් සමග ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ බවට පත්වීම තුළින් බෙදුම්වාදී ව්‍යාපාරය නව ජවයකින් ඉදිරියට ගියේ. මෙම පසුවීම තුළ උතුරු නැගෙනහිර ප්‍රදේශවල අවිදරාගත් වෙනම රාජ්‍යයක් බිහි කිරීම සඳහා වන සංකල්පය පෙරදරි කරගෙන සටන්කාමී සංවිධාන 22ක් පමණ බිහිවීම ඔවුන්ගේ රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් සබැදිව තොරතුරු ගලා එන්නට විය. 1977 වසරේ සිට මෙම සංවිධාන ක්‍රියාකාරී වූ අතර මේ අතුරින් ද්‍රවිඩ ඊළා විමුක්ති සංවිධානය ටෙලෝ, ද්‍රවිඩ ඊළා විමුක්ති කොටි සංවිධානය LTT, ද්‍රවිඩ ඊළා මහජන විමුක්ති සංවිධානය ප්ලොට්, විප්ලවකාරී ශිෂ්‍ය සංවිධානය ඊරෝස් ඉදිරියෙන්ම සිටි සංවිධාන වේ. එවකට බුද්ධි තොරතුරු රැස් කර ගැනීම සඳහා නිසි සංවිධානයක් නොතිබුණු හේයින් යාපනයේ අර්ධද්වීපයේ විවිධ ප්‍රදේශවල ක්‍රියාන්විත දියත් කරමින් තොරතුරු රැස් කර ගැනීමටත් සැකසහිත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත් ආරක්ෂක අංශ කටයුතු කරන ලදී. මෙම සංවිධානවල අඛණ්ඩ උද්වේගකාරී සහ ප්‍රවේගකාරී ක්‍රියාකාරකම් හේතුවෙන් ශ්‍රී ලංකා රජයට හිත ඇති දේශපාලඥයන් ඝාතනයට ලක්වීමත්, අවි මිලදී ගැනීමට මුදල් රැස් කිරීමේ අරමුණින් බැංකු මංකොල්ල කෑම් සහ මහජන දේපල සොරකම් කිරීම වැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් දිගින් දිගටම සිදුවී. බ්‍රිගේඩියර් ටී.අයි. වීරතුංගගේ අනදීම යටතේ ආරක්ෂකාංශ සම්බන්ධීකරණය කර ත්‍රස්තවාදීන් හා ක්‍රියාකාරීන් මුලින් උපුටා දැමීමේ මෙහෙයුම ක්‍රියාවට නැංවීමට කටයුතු කරන ලද අතර එම සම්බන්ධීකරණ මූලස්ථානය යාපනයේ ඕපාක් රෙසිඩන්සි ආරම්භ කරන ලදී. 1981 මාර්තු මාස 25 වන දින මහජන බැංකුවේ මුදල් ප්‍රවාහනය කරමින් සිටි වාහන පෙළකට නිර්වේල්හිදී ප්‍රහාරයක් එල්ල කිරීම, මුදල් මංකොල්ල කෑම සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනයට ලක්වීම මෙම නව මූලස්ථානය ශනිකව පිහිටුවීමට ප්‍රධානතම හේතු සාධකය විය. බ්‍රිගේඩියර් ටී.අයි. වීරතුංග වෙත ලැබුණු බලතල මත විවිධ අන්දමේ ක්‍රියාන්විත වලින් ප්‍රචණ්ඩකාරී ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළද බොහෝ සංවිධානවල නායකයින් හා සමාජිකයන් තමිල්නාඩුවට පැන ගොස් එහි පවත්වාගෙන යන ලද ආරක්ෂිත නිවාසයන්හි රැකවරණය ලබමින් අනාථ කඳවුරුවල වාසය කිරීම පුරුද්දක් බවට පත් කරගනු ලැබී. දිවයිනේ උතුරු ප්‍රදේශයේ ආරක්ෂක හමුදා මෙහෙයුම් කටයුතු අවම වීම නිසා නැවත එම ක්‍රියාකාරකයන් උතුරු ප්‍රදේශයට පැමිණ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සහ විප්ලවකාරී දේශපාලන ක්‍රියා ආරම්භ කිරීම සුලභ සිදුවීමක් බවට පත්විය. මෙම ප්‍රචණ්ඩ ක්‍රියා නව පණක් ලබමින් පොලිස් ස්ථානවලට පහර දීම් පවා ආරම්භ කරන ලදී. මෙලෙසින් 1981 ජූලි මාස 27 වන දින ආනකෝට්ටේ පොලිසියට පහර දීම ආందోලනාත්මක සිදුවීමකි. මෙම ප්‍රචණ්ඩකාරී ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීම සඳහා කටයුතු කිරීමට රජයේ අවධානය යොමු කරන ලදී. 1981 වර්ෂයේ අගෝස්තු මාස 11 වන දින සුවිශේෂී බලතල සහිත ආරක්ෂක සේනා මූලස්ථානයක් යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ පිහිටි
රජයේ සේවක නිවාස පද්ධතියකින් යුතු භූමි භාගයක ආරක්ෂක සේනා මුලස්ථානයේ යාපනය යනුවෙන් ස්ථාපිත කළ අතර එහි ආඥාපති ලෙස බ්‍රිගේඩියර් එස්.ටී. වීරතුංග VSV USP PSV යන ජ්‍යෙෂ්ඨ නිලධාරියා පත් කරන ලදී. යුද හමුදා බුද්ධි ඒකකයක් ආරම්භ කිරීමේ පරමාර්ථය උතුරු නැගෙනහිර ස්වයං පාලන අයිතිය වෙනුවෙන් සටන් මගට පිවිස සිටි බෙදුම්වාදී සංවිධානවල ක්‍රියාකාරකම් හේතුවෙන් රටේ ස්වෛරීභාවයට හා ජාතික ආරක්ෂාවට මහා තර්ජනයක් වූ බැවින් එම සටන්කාමී සංවිධාන පිළිබඳ තොරතුරු රැස් කිරීම, පුද්ගලයන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් හඳුනා ගැනීම තුළින් ආරක්ෂක හමුදාවන්ට ක්‍රියාන්විතයන් සඳහා අවශ්‍ය බුද්ධි තොරතුරු ලබා දීම යුද හමුදා බුද්ධි ඒකකයක් ආරම්භ කිරීමේ ප්‍රධාන පරමාර්ථය විය. යුද හමුදා බුද්ධි ඒකකයේ ආරම්භය. යුද හමුදා මූලස්ථාන නියෝග මත එවකට මේජර් LP බලගල්ල IP විශ්‍රාමික ජෙනරාල් යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නායකත්වයෙන් නිලධාරීන් 3 දෙනෙකුගෙන් සහ සෙසු නිලයන් 5 දෙනෙකුගෙන් සමන්විත බුද්ධ්‍යංශයක් ගුරුනගරෙහි පිහිටි ආරක්ෂක සේනා මුලස්ථානයේ යාපනයේදී 1981 වසරේ අගෝස්තු මාස 11 වන දින ස්ථාපනය කරන ලදී. ඔවුන් අතර කපිතාන් D තෙන්නකෝන් විශ්‍රාමික මේජර් ජෙනරාල් සහ කපිතාන් AMPW සෙනවිරත්න විශ්‍රාමික මේජර් ජෙනරාල් බුද්ධි නිලධාරීන් ලෙසද කෝපරල් සෙනවිරත්න, බොම්බඩි අමරරත්න, කෝපරල් සලවුඩීන්, කෝපරල් චන්දසේන, තුවක්කු සෙබල චන්ද්‍රදාස යන සෙසු නිලයන්ද බුද්ධ්‍යංශයට ඇතුළත් වන ලදී. අනතුරුව කපිතාන් DN වීරසූරිය විශ්‍රාමික බ්‍රිගේඩියර් සහ ලුතිනල් ASM සහිර් විශ්‍රාමික මේජර් ජෙනරාල් යන නිලධාරීන්ද සැරෙන් කුලතිලක සහ සැරෙන් සිල්වා යන සෙසු නිලයින්ද බුද්ධ්‍යංශයට එක්වන ලදී. ඒ අනුව යුද හමුදා බුද්ධි බලකාය නිර්මාතෘ ලෙස හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් LP බලගල්ල විශ්‍රාමික RWP RSP USV USP NDC ඉතිහාසයට එක්විය. මෙම බලකාය පසුකාලීනව පළවන සන්නද්ධ බුද්ධි බලකාය නම් විය. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මැඩලීමේ කටයුතු පුළුල් ලෙස මෙහෙයවීම සඳහා මෙම ඒකකය 2006 දෙසැම්බර් 8 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය වන්නි යටතේ වවුනියාවේ ස්ථාපනය කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස 1990 ජූනි මාස 28 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගෙසට් පත්‍රය අංක 621 12 අනුමැතිය මත ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නද්ධ හමුදා බුද්ධි බලකායක් ලෙස කොළඹ මුත්තයියා පාරේ පිහිටි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සතු භූමි භාගයේ ස්ථාපිත කරන ලදී. සන්නද්ධ බුද්ධි බලකා රෙජිමෙන්තු මධ්‍යස්ථානයේ නගා සිටුවීම 1993 ජනවාරි මාස 23 වන දින යුද හමුදා මූලස්ථානයේ පූර්ණ අනුමැතිය මත සන්නද්ධ බුද්ධි බලකාය රෙජිමෙන්තු මධ්‍යස්ථානයේ අංක 52 මුත්තයියා පාර කොළඹ 2 යන ස්ථානයේ පළවන සන්නද්ධ බුද්ධි බලකා මූලස්ථානයේ පිහිටි භූමියේම ස්ථාපිත කරන ලදී. ඒ ප්‍රථම කර්නල් සේනා විධායක ලෙස එවක කර්නල් LP බලගල්ල USP IP විශ්‍රාමික ජෙනරාල් කටයුතු කරන ලදී. මෙම මධ්‍යස්ථානයේ ප්‍රථම මධ්‍යස්ථාන සේනා විධායක වශයෙන් ලුතිනන්ට් කර්නල් විජය ගුණවර්ධන පත්වන ලදී. සන්නද්ධ බුද්ධි බලකා නිවහන. බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 1993 වසරේ ආරම්භ වී බුද්ධි බලකා සමාජිකයන් ක්‍රමයෙන් වර්ධනය වුවද 2011 වසර වනතෙක් බුද්ධි බලකා සමාජිකයන් සඳහා සුදුසු භූමියක් නොතිබුණු අතර රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මුත්තයියා පාරේ පිහිටි කුඩා බිම් ප්‍රදේශයේ මහත් දුෂ්කරතා මැද්දේ පවත්වාගෙන යාමට සිදු වුණි. මෙම තත්ත්වය වෙනස් කර බුද්ධි බලකා සමාජිකයන් සඳහාම වෙන් වූ අක්කර 70ක පමණ විශාල භූමි භාගයක් අම්බලන්ගොඩ කරන්දෙනිය ප්‍රදේශයෙන් ලබා දීමට රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් කටයුතු කරන ලද අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට රමණීය භූමි භාගයක අලංකාරවත් ලෙස නිර්මාණය වුණු බුද්ධි බලකා නිවහන ගොඩනැගී ඇති අතර මේ බුද්ධි බලකා නිවහන ලෙස නම් කරන ලදී. සන්නද්ධ බුද්ධි බලකාය මේ වන විට ඒකක 8ක් සහ පුහුණු පාසලකින් සමන්විත වේ. නිත්‍ය ඒකක 5ක් ස්වේච්ඡා ඒකක 2කින් සෑදී ඇත. සන්නද්ධ බුද්ධි බලකාය එවකට බලකාධිපති මේජර් ජෙනරාල් ASP අමරසිංහ RSP USP PSP විසින් දුරදක්නා නුවණින් ක්‍රමානුකූල සැලැස්මකට අනුව නව භූමිය ඉදිකිරීම සඳහා පළමුව ප්‍රධාන සැලැස්මක් සකස් කරන ලදී. මේ අනුව රෙජිමේන්තු මූලස්ථාන පළමු ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා 2011 මාර්තු මාස 10 වන දින සුබ මොහොතින් බලකාධිපති විසින් මුල්ගල තබන ලද අතර බලකාධිපතිගේ උපදෙස් මත මඟ පෙන්වීම යටතේ ඉදිකිරීම කටයුතු කඩිනමින් සිදු කරමින් 2011 සැප්තැම්බර් මාස 2 වන දින සිට රෙජිමේන්තු මූලස්ථානයේ මුත්තයියා පාරේ පිහිටි භූමියෙන් කරන්දෙනිය නව භූමිය ස්ථාපිත කරන ලදී. අපි ඉස්සෙල්ලාම බලමු මේ බලකායට අයත් නිල ලාංඡනය හා දජය පිළිබඳව පොඩි හැඳින්වීමක්. සන්නද්ධ බුද්ධි බලකාය පිහිටුවීමත් සමගම බලකායට වෙන් වූ නිල ලාංඡනයක් හා ඒකක දජයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව පැන නැගුණු අතර බුද්ධි බලකාය නිල ලාංඡනය ඒකක දජය සහ නලාහුය ලෙනාඩ් නිර්මාණය කිරීමේ අධ්‍යක්ෂ බුද්ධි උපදෙස් මත මේජර් RD රත්නායක හිටපු යුද හමුදාපති ජෙනරාල් RDV රත්නායක මහතා පෞද්ගලිකවම මහත් පරිශ්‍රමයක් දරමින් ලෝකයේ විවිධ රටවල බුද්ධාශ පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක යෙදෙමින් නිර්මාණය කරන ලදී. එම නිර්මාණයේ බුද්ධි බලකායටම උචිත වූ පරිදි ඉතාමත් අර්ථාන්විත නිර්මාණය කර ඇති අතර එමගින් ජ්‍යෙෂ්ඨ නිලධාරී බුද්ධි බලකා ප්‍රෞಢ ඉතිහාසයකට විශේෂයෙන් එක් වී ඇත. සන්නද්ධ බුද්ධි බලකා නිල ලාංඡනය නැන රණ ජය මෙම නිල ලාංඡනයේ ප්‍රධාන කොටස් 4කින් යුක්තයි. සිංහ රූපය,
තුඩගින් මල් පොකුරු රැගත් එකිනෙකට බෙලුණු හංසයන් දෙදෙනෙක් එකිනෙකට හරස් කරන ලද අසිපත් දෙකක් වීකරල් සහිත සන්නද්ධ හමුදා බුද්ධි බලකායේ ආදර්ශ පාඨය සහ ආධාරකය. මෙම නිල ලාංඡනය ප්‍රධාන වශයෙන් කොටස් 4කින් යුක්තව නිර්මාණය කිරීමේදී බලාපොරොත්තු වූ ප්‍රධානම දේ නම් බුද්ධි ක්‍රියාවලියේ ප්‍රධාන කොටස් 4 පිළිබිඹු කිරීමයි. නියෝගය, එක්රැස් කිරීම, සකස් කිරීම, බෙදා හැරීම. ලාංඡනයේ ඇති සලකුණු වලින් පිළිබිඹු වන ගුණාංග. සිංහයා. සිංහයා සතුන්ගේ නායකයා වශයෙන් සමස්ත ලෝකයේ පිළිගෙන ඇත. තවද සිංහ රූපය අප රට ජාතිය සංකේතවත් කිරීම සඳහා ජාතික සලකුණක් වශයෙන්ද භාවිතා කෙරේ. මෙම ලාංඡනයේ සිංහයා ඉහළින්ම සිටීමෙන් මූර්තිමත් කරන්නේ බලකාය, දේශීය නායකත්වයේ කෙරෙහි ඇති පක්ෂපාතීත්වය, නායකත්වයත් සහ අන් පිළිපැදීමත්ය. තුඩගින් මල් ඉත්තක් රැගෙන එකිනෙකට වෙලුණු හංසයන් දෙදෙනා දියගොඩ අහසේ සැමතනම ගමන් කළ හැකි. එමෙන්ම ඇවිදීමට, පිහිනීමට හා ඉගිලීමට මහඟු හැකියාවක් ඇති බුද්ධිමත්ම සහ පිරිසිදු කමාතින් පුරාණයේ සිටම ලෝකයාගේ ගෞරවයට පාත්‍ර වූ පක්ෂීන් ලෙස සැලකේ. අප සාමාන්‍යයෙන් දන්නා පරිදි හංසයා පොකුණුවල උද්‍යානවල ඇති ස්ථානවල සිටින අහිංසක පක්ෂයෙකු හැටියට පිළිගනුණත් ඔහු හිංසාවට පත් කළහොත් දරුණු ලෙස පහර දෙන එමෙන්ම ඉතා ඈත ප්‍රදේශ කරා අධික වේගෙන් පියාසර කළ හැකි පිහිනායා හැකි ලෝකයේ ඕනෑම පරිසරයක ජීවත් වීමට හැකියාවක් ඇති පක්ෂියෙක් හැටියට පොතපත්වල සඳහන් වේ. තවද හංස සංදේශයේ විස්තර කර ඇති පරිදි හංසයාට ජලය හා වෙනත් දේවල් වලින් මිශ්‍ර වූ කිරි පමණක් වෙන් කර බීමට තරම් හැකියාවක් ඇත. මෙම පක්ෂියා සන්නද්ධ බුද්ධි බලකායේ ලාංඡනයට එකතු කිරීමෙන් මූර්තිමත් වන්නේ බලකාය ශ්‍රී ලංකාවේ ඇති සෑම සිව්දෙසින්ම විසිරී පැතිරී ඇති ආකාරයෙන් විවිධාකාර තොරතුරු අතුරින් ඉතාමත්ව අත්‍යවශ්‍ය වූ බුද්ධි තොරතුරු පමණක් බුද්ධිමත්ව සහ ඉතා පිරිසිදු ලෙස තෝරා බේරා වෙන් කර ගැනීමේ ක්‍රියාවලියයි. හංසයාගේ පිහිටීම. එක් පාදයක් පොළවෙන් අනෙක ආකාශයෙහි දෙදෙනාගේ පාදයන් එකිනෙකට ස්පර්ශ වීමෙනුත් පිළිඹු වන්නේ බුද්ධි බලකායේ නිරන්තර සූදානමත් ඕනෑම ස්ථානයක අනිකුත් අදාළ සංවිධාන සමග එක් වී සහයෝගිතාවෙන් යුතුව රාජකාරී කරන බවත් ඒ අනුව සමකිය බලය වේ යන තේමාවයි. දෙදෙනාගේ තුඩග එකට ලංවීමෙන් නිරූපණය වන්නේ රහස් තොරතුරු බෙදා ගැනීමේදී අවශ්‍යයට පමණක් ලබා දීමේ ගුණාංගයන්ය. තුඩගින් මල් ඉත්තක් මත සිංහ රූපය පිහිටීමෙන් මූර්තිමත් වන්නේ බුද්ධි ක්‍රියාවලියෙහි අවසාන බලාපොරොත්තු වන රට ජාතිය මල් යහනාමක් මත තැබීම නොහොත් රටට ජාතියට අවශ්‍ය සාමය සමෘද්ධිය ලබා දීමේදී අපගෙන් ඉටු විය යුතු කාර්ය නිසි පරිදිෂ්ඨ කිරීමේ පරම චේතනාවයි. හරස් කරන ලද අසිපත්. කොපුව රහිත අඩක් ආවරණය වූ හරස් කරන ලද අසිපත් ආක්‍රමණකාර සහ ආරක්ෂිත අවශ්‍යතාවයන් මෙන්ම සේවයට ආවැනික වූ සාක අන්තරාකාරීත්වයෙන් පෙන්නුම් කරන ලද අතර නායකත්වයේ මෙහිදී පෙන්නුම් කරයි. වීකරල් සහිත සම්මුඛ දර්ශන පාඨය සමග ආධාරකය ආදර්ශ පාඨය නැන රණ ජය රණ ජය බුද්ධිය යුද්ධයේදී ජයග්‍රහණයට මඟ පෙන්වයි වන තේමාව පිළිඹු වේ. ශක්තිමත් ආධාරයෙන් උසුලාගෙන සිටින වීකරල් දෙකකින් නිරූපණය වන්නේ මෙම ක්‍රියාවලියේ සාර්ථකත්වය තුළින් සෞභාග්‍ය ලබා කරගත හැකිය යන්නයි. සන්නද්ධ බුද්ධි බලකා දජය වර්ණ සහ ඒවායේ වැදගත්කම තද නිල් පැහැය මෙම වර්ණය රාජපාක්ෂික භාවය උත්සාහය විතර අවධාරණය පෙන්නුම් කිරීම සඳහා යොදා ගන්නා බව පතපොතෙහි සඳහන් වේ. කහ පැහැ. මෙම වර්ණය පැහැදිලි අවබෝධය බුද්ධිමත්කම සහ යම් කාර්යක සාර්ථක නිමාව පිළිඹු කිරීමට යොදාගෙන ඇත. කොළ පැහැ. මෙම වර්ණය මධ්‍යස්ථභාවයේ සාධාරණත්වය සහ ද්වේෂ රහිත බව මෙන්ම සෞභාග්‍ය පිළිඹු කිරීම සඳහා යොදා ගැනේ. තවද හරිත වර්ණය තෙක් සංසුන් කරවන වර්ණයක් වන අතර යම් අයෙකුට අවශ්‍ය තරම් වේලා අපහසුතාවකින් තොරව මෙම වර්ණය වෙත දෙනත යොමු කර සිටීමට පුළුවන්. සන්නද්ධ බුද්ධි පුහුණු පාසලේ ආරම්භය. සන්නද්ධ හමුදා බුද්ධි බලකායේ ක්‍රියාකාරකම් ව්‍යාප්ත වීම හා උතුරු සහ නැගෙනහිර මානුෂීය මෙහෙයුම් සඳහා දක්වන ලද දායකත්වයේ මත ත්‍රිවිධ හමුදාවන්හි හා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සෙසු නිලයින් බුද්ධි රාජකාරීන් පිළිබඳව නිසි පුහුණුව හා දැනුම ලබා දීමේ අවශ්‍යතාවය පැන නැගුණු අතර ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත එවකට යුද්ධ හමුදාපති ජෙනරාල් PSC ෆොන්සේකා RWP RSP ESP USP RDSP PSP එවකට ලුතිනන්ට් ජෙනරාල්ගේ උපදෙස් මත පූර්ණ අධීක්ෂණය යටතේ සන්නද්ධ බුද්ධි බලකා පුහුණු පාසල ආරම්භ කිරීමට මුලපිරිණි. මේ සඳහා විදේශීය රාජ්‍යයන් මගින් දායකත්වය ලබා දීමට එකඟතාවය පළ කරන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් බුද්ධි පුහුණු පාසල ආරම්භ කිරීමට එකඟතාවය පළ කරන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් බුද්ධි පුහුණු පාසල ආරම්භ කිරීමේ මූලික කටයුතු සඳහා කර්නල් TNMPD RSP ISP යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් විදේශ රසකටකට ගොස් අවශ්‍ය පුහුණුව ලබාගත් අතර යුද්ධ හමුදා නියෝග අනුව 2009 වර්ෂයේ පෙබරවාරි 10 වන දින පැලවත්ත මතුගම ප්‍රදේශයේදී සන්නද්ධ බුද්ධි පුහුණු පාසල ආරම්භ කරන ලදී. මෙහිදී ත්‍රිවිධ හමුදාවේ මෙන්ම බුද්ධි බලකායේ නිලධාරීන් හට නේවාසික බුද්ධි පුහුණුවක් ලබා දෙන අතර බුද්ධි බලකායේ සෙසු නිලයින් සඳහාද නේවාසික පුහුණුව ලබා දෙනු ලබන අතර මතුගම පැලවත්ත ප්‍රදේශයෙන් පුහුණු පාසල ඉවත් කොට 2020 මැයි මාස 18 වන දින අරන්දනිය ප්‍රදේශයේදී ස්ථාපිත කරන ලදී.
මූලික හමුදා පුහුණුවෙන් පසු බුද්ධි බලකා සාමාජිකයන් වන ඕනෑම පුද්ගලයෙක් මෙම පාසල වෙතින් මූලික බුද්ධි පුහුණු පාඨමාලාව හැදෑරිය යුතු අතර එම පාඨමාලාවෙන් පසු බුද්ධි රාජකාරී සිදු කරන අයවලුන්ට පමණක් දීමනාවක් වශයෙන් රුපියල් 10ක මුදලක් ගෙවනු ලබයි. සන්නද්ධ බුද්ධි පුහුණු පාසලේ පරමාර්ථය. සන්නද්ධ බුද්ධි පුහුණු පාසලේ අරමුණ වනුයේ බුද්ධිය, ප්‍රතිබුද්ධිය සහ ආරක්ෂක කටයුතු සම්බන්ධ දැනුම ශ්‍රී ලංකා යුද හමුදාවේ, නාවික හමුදාවේ, ගුවන් හමුදාවේ සහ පොලිසිය නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට ලබා දීමයි. රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි දායකත්වයක් ලබා දීම සහ එම තර්ජන හඳුනාගෙන ඉදිරියේදී කටයුතු කිරීමට හැකියාව ගොඩ නැගීමට සියලු නිලධාරීන් හා සෙසු නිලයින් මහඟු කැපවීමක් කර ඇති සහ කරනු ලබන අතර විශේෂයෙන්ම බුද්ධි රාජකාරී ඉටු කිරීමේදී තම වටිනා ජීවිතය රටදැය වෙනුවෙන් පූජා කරන ලද බුද්ධාංශ නිලධාරීන් 69 දෙනෙකු සදා අමරණීය වේ. සන්නද්ධ බුද්ධි බලකාය වෙත ඇතුළත් වීම සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වීම, උසාවි 5 අඟල් 6කට වැඩි වීම, චරිතවත් බව. පරීක්ෂණයට රැගෙන ආ යුතු දේ චරිත සහතික දෙකක්, පාසල හැර යාමේ සහතිකය, විභාග ප්‍රතිඵල සටහන, ග්‍රාම නිලධාරී සහතිකය, වෙනත් කුසලතා සහතික, වෘත්තීය සහතික. මූලික සහතික ඉදිරිපත් කිරීමෙන් පසු තෝරා ගන්නල දායවලුන් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමෙන් පසු කෙටි දැනුම් දීමකින් පුහුණු පාසල් වෙත යොමු කිරීම සිදු කරයි. ඉතින් යාළුවනේ, අප ලක්මාතාවට නිහඬ සේවයක් සිදු කරනු ලබන හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි බලකාය පිළිබඳවයි අපි අද කතා කළේ. ඉතින් මේ වගේ දැනුමින් පිරි වීඩියෝ බලන්න ඔයාලා කැමති නම් අදම අපේ YouTube නාලිකාව subscribe කරලා bell button එකත් on කරලා තියාගන්න. තවත් මේ වගේ සුවිශේෂී වීඩියෝ එකකින් හමු වන බලාපොරොත්තු වෙන අදට අපි ඔයාලගෙන් සමු ගන්නවා. ඔබට සුබම සුබ දවසක්.